तर इक्वल करගෙන डिस्कशन එක මම හදන ක්‍රම ටික කියා දෙන්නම්. හරි උත්තර වලට හදාගන්න පුළුවන් නේ. එතකොට මේ හදන ක්‍රම ටික මම කියාගෙන යනවා. මොකද දෙක වෙනි තව ක්ලාස් එක පටන් ගන්න තියෙනවා. ඒකෙන්ද මේ ඔයාලට ක්‍රම ටික මතක් කරගන්න යන්න මේ වලට ඕන කරනවා. හරි. ගමු 2016 මම ඉංග්‍රීසි මීඩියම් පොතක් තියෙන්නේ. ඔයාලට පාස්වර්ඩ් පොතක් තියාගන්න. හරි. ෆස්ට් එක මම අපිට දීලා තියෙනවා wave length එක කියන තරංග ආයාමය දීලා තියෙනවා. හරි. wave length එක තරංග ආයාමය දීලා තියෙනවා. අපෙන් අහන්නේ මේකෙන් හම්බෙන emission spectrum එක නැත්නම් අවශෝෂණ වර්ණාවලියේ එක ෆෝටෝන එක ශක්තිය කොච්චරද කියලා. ඔයාලා දන්නවා ෆෝටෝන එක ශක්තිය අපිට හම්බෙන්නේ is E සමානයි hf. හරි. මේ තියෙන Planck constant එක ඔය තියෙන frequency සංඛ්‍යාතය. හරි. ඒතර ඔයකට වැඩි කරනවා හරි. නමුත් මෙතන wavelength එක දුන්නාම අපි දන්නවා තරංගයක වේගය හම්බෙන්නේ velocity equal frequency times wavelength. හරි. තරංගයක ප්‍රවේගය සමාන වෙනවා සංඛ්‍යාතයේ වතාව තරංග ආයාමයක. ඒතර ඔතන දාපුවම E සමානයි h f වෙනකොට දාපුවම c බෙදීම ලැම්ඩා කියලා එන්නේ. c කියන්නේ light velocity එක ආලෝකයේ වේගය. ඒක 3 වැඩි කිරීම 10 වෙනවා. ලැම්ඩා දීලා තියෙනවා ලැම්ඩා මීටර වලින් දාන්න. ඊට පස්සේ මෙතන අහන්නේ ෆෝටෝන මවුලයක ශක්තිය නම් මවුල එකක ශක්තිය ගන්න අපි හරි 1 මෝල් වල ශක්තිය ගන්නේ. ඔතනින් අපි මේ ආපු උත්තරේ වැඩි කරන්න ඕනේ අවොගාඩ්‍රෝ නියතයෙන්. හරි අවොගාඩ්‍රෝ කොන්ස්ටන්ට් එකකින් වැඩි කළොත් අපිට මවුල එකක ශක්තිය ගන්න පුළුවන්. හරිද? අපිට මවුල එකක ශක්තිය එතනින් ගන්න පුළුවන්. ඔය ඉන්නේ පළවෙනි ගන්න හදන විදිය. මොනවාද ඕන ලියා ගන්න. හරි නෝට් ඩවුන් කරගන්න ප්‍රශ්නයක් තියෙනවා මැසේජ් එකක් කරනවා පැහැදිලි කරන්න ආය. හරි අපිට ඕන මෙතන විතරයි මවුල එකක් අහලා තිබ්බොත් තමයි ශක්තිය මවුල එක ශක්තියෙන් වැඩි කරන්න ඕනේ. හරි ඔය ඉන්නේ පළවෙනි එකට උත්තරේ හම්බෙන විදිය. දෙවෙනි එක හරි වැඩිම ශක්තිය පිට කරන්න ඕනේ කියලා අහනවා වායුවිය අවස්ථාවේදී. හරි තමයි ඔය කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය ගැන. තාම කැලලක පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. දෙවයි කියන්නේ ඒවල දෙවයි කියන තාම දුන්නේ නැහැ අවසරයක් නෑ. ලිඛිත අවසරයක් දුන්නේ නැහැ. නිකන් කටින් කිව්වා විතරයි. හරි දෙන්නේ කොහොමද නැහැ ගොඩක් කට්ටිය විරුද්ධයි ඒකට. හරි. දෙවෙනි එක තමයි ලොකුම ශක්තිය පිට කරන්න නැත්නම් highest energy එක liberate කරනවා කියවහම ඔය තියෙන්නේ electron gain energy. හරි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය. ඒතර බලන්න මෙතන ඉන්න කට්ටිය ගත්තාම මොන හවුස් එකක ඉන්නේ ළමයි මැග්නීසියම් ශක්තිය පිට කරන්නේ නැහැ. දෙවෙනි කාණ්ඩයේ කට්ටිය ශක්තිය ගන්නවා විතරයි. හරි ශක්තිය උරා ගන්නවා විතරයි. එතකොට මේගොල්ලෝ ශක්තිය පිට කරන්නේ නැහැ. ශක්තිය උරා ගන්නවා විතරයි. හරි they absorb energy only. යාළුවනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ස්ථායි. හරි stable configuration එකක් තියෙන්නේ. දැන් ඔයාලගේ ඉතුරුලා තියෙනවා sodium, phosphorus, sulfur. ඔන්න ඔය තුන් දෙනාගෙන් පුළුවන් තරම් ස්ථායි වෙන පැත්තට වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ දකුණු පැත්තට යන කට්ටියගේ ශක්තිය වැඩි මේ කට්ටියට වඩා. හරි මේ දකුණු පැත්තේ ඉන්න කට්ටියගේ වගේ ශක්තිය ලොකු ශක්තියක් පිට කරනවා. මොකද එයාලට දැන් මෙයාට ළමයි ඉලෙක්ට්‍රෝන දෙකයි ඕනේ. මෙයාට ඉලෙක්ට්‍රෝන තුනක් ඕනේ. මෙයාට ඉලෙක්ට්‍රෝන එකයි ඕනේ. හැබැයි මෙයා මෙටල් එකක්. මෙයා ලෝහයක්. හරි ලෝහ වලට වඩා අලෝහ තමයි වැඩිම කැමැත්තකින් ඉලෙක්ට්‍රෝන ගන්නෙ. හරි එතකොට දෙකට උත්තරේ වෙන්න ඕනේ පළවෙනි එක. හරි
ඒ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය ගැන තියෙන්නේ. හරි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය ගැන තියෙන්නේ. ඒක දෙකට උත්තරේ පළවෙනි එක වෙන්න ඕනේ. IUPAC නාමකරණයක් වෙනවා දීලා හරි ඒක මම කරලා පෙන්නන්නම්. තමයි මේක දිගට ලියාගත්තාම ඔන්න ඔහොම එකක් තියෙන්නේ S එකක් තියෙන්නේ. හරි අපි නේමින් එක කරන්න ඕනේ S එකක් තියෙන්නේ. S එකක් ගත්තාම මේක දිගම කාබන් චේන් එක ගන්න. හරි දිගම කාබන් චේන් එක අරගන්න. දිගම කාබන් චේන් එක අරගෙන අඩුම අංකයේ දෙන්න ගන්න මෙතන ඉඳලා 1 2 3 4 5. හරි දැන් අපි IUPAC නේමින් කරන්නේ කොහොමද තමයි? මුලින්ම එන්නේ ආදේශ කාණ්ඩ නැත්නම් substitutional groups දාන ඊට පස්සේ කාබන් ගණන මේ පස්සේ තියෙන කාබන් ගාන ලියන්න ඕනේ දාන හරි number of carbon ඊට පස්සේ double bonds triple bonds තියෙන තැන අන්තිමට ප්‍රධාන කාණ්ඩය main functional group එක හරි ඔයගෙන් යන්න ඕනේ දැන් බලන්න S එකක් නේම් කරද්දී S එක IUPAC notation එක ලියද්දී මුලින්ම ලියන්න ඕනේ alcohol part එක. ඒක ethyl කියලා ලියන්න ඕනේ. ඒක ethyl. ඊට පස්සේ හිස්තනක් කියලා තමයි මේ ටික ලියන්න ඕනේ. හරි? බලන්න දෙකේ ඉන්නවා formyl. හරි aldehyde එකක් තියෙන්නේ aldehyde වල අපි කියන්නේ formyl කියලා. මෙතන තියෙනවා ළමයි සයනෝ කෑල්ලා. හරිද? ඔච්චරම ආදේශ කාණ්ඩ තියෙන්නේ. එතකොට අපි අරගත්තොත් එහෙම දැන් එතිල් කෑල්ල එන්න ඕනේ. හිස්තනක් එක්ක එන්න ඕනේ. එතිල් එක්ක හිස්තනක් තියෙන උත්තර තියෙන්නේ දෙකයිනේ. එතිල් එක්ක හිස්තනක් තියෙන උත්තර දෙකයි තියෙන්නේ. ඔයාලා කෙලින්ම කියනවා හොයාගන්න පුළුවන්. දැන් මුලින්ම ආදේශ කාණ්ඩ වලට යන 2 cyano 2 formyl cyano තමයි උඩට එන්න ඕනේ හරි එතකොට 2 cyano 2 formyl ඊට පස්සේ හතරවෙනි එකේ තියෙනවා ion calvanol 2 cyano 2 formyl 2 cyano 2 formyl ඊට පස්සේ මේකේ කාබන් තියෙනවා 5 then හතරේ තියෙනවා ion එකක් 4 ion එකේ තියෙන්නේ OH එකක් 4 ion OH නැත්නම් ඔයාලට පුළුවන් මේ හතර මෙතනට අරගෙන හරි මේක මෙහෙම වෙනවා 2 cyano 2 formyl අද 2 cyano 2 formyl 4 pentinoate කියලා ලියන්න පුළුවන්. ඒතර මේකේ ඔය ක්‍රම දෙකම හරි. ඕකේ තියෙන්නේ ඔය මම දෙවෙනි ලියපු ක්‍රමෙන් තමයි උත්තරේ අරන් දෙන්නේ. තුනට උත්තරේ 5. හරි? තුනට උත්තරේ 5 එතකොට. ඔයා දන්නවද ලියන්න ඉක්මනට ගණයක් දෙන්නා. හතරවෙනි එක බලන්න.
හරිද ඊට පස්සේ බලන්න හතරවෙනි ප්‍රශ්නේ අපිට කියනවා which of the following statements regarding the sizes of ions formed by S and P block elements is false. Right. Cations are always smaller than their neutral atoms. Right. So, we got ධන ආයන. හරි අපි හිතමු sodium plus එක ගත්තොත් මේවා අනිවාර්යයෙන්ම චූටි. හරි මොකද ධන ආයන හදද්දී න්‍යෂ්ටියෙන් තියෙන ආකර්ෂණ බලය වැඩි වෙන්න ගන්නවා. එතකොට ධන ආයනයේ හදද්දී ඒක පොඩි වෙන්න ඕනි. හරි අනිවාර්යයෙන්ම ඇනායන. හරි ඇනායන ලොකු වෙන්න ඕනේ ඇටම් එකකට වඩා. මොකද ඇනායන එකක් හදද්දී ඉලෙක්ට්‍රෝන ක්ලවුඩ් එක ගොඩාක් ලොකු වෙන්න ගන්නවා. ඊට පස්සේ දකුණට යද්දී කැටයන් වල සයිස් එක අඩු වෙන්න ගන්නවලු. ඒක තමයි ඕන එකකට දකුණට ආයන වල සයිස් එක අඩු වෙනවා. ඇනායන වල සයිස් එක වමේ ඉඳන් දකුණට යද්දී වැඩි වෙනවයි කියලා කියනවා. ඒක නම් හැමතිස්සෙම වෙන එකක් නෙමෙයි. නමුත් අපිට හොඳ උත්තරයක් නැත්නම් ඒක තෝරගමු. තව උත්තරයක් දෙනවා කියලා බලමු. දෙවෙනි කාණ්ඩයේ දෙවෙනි ආවර්තයේ තියෙන ඇනායන වලට වඩා තුන්වෙනි ආවර්තයේ කැටයන කුඩයි කියලා කියන්නේ ඒක හරියට. එතකොට අපිට ගන්න වෙන්නේ හතරවෙනි එක තමයි හතරවෙනි තමයි ගන්නේ හැමතිස්සෙම අඩු වෙනවමයි කියලා කියන්න බෑ. වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. හරි. එතකොට හතරට උත්තරේ 4. පස්වෙනි එක ක්වොන්ටම් අංක බලුවොත් එහෙම ඔයාලා දන්නවා ක්වොන්ටම් අංක වලින් පෙන්නන්නේ n l ml ms. එතකොට n කියන්නේ ප්‍රින්සිපල් එක. ඒ කියන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකය. ඊළඟට මේක තුන්වෙනි ශක්ති මට්ටමේ තියෙන්න ඕනේ. S වලට දෙන්නේ බිඳුව, P වලට දෙන්නේ 1, D වලට දෙන්නේ 2. එතකොට මේක බිඳුව වුණාම මේක 3s වෙන්න ඕනේ. එතකොට මේකේ තියෙන සම්බෝධිල කියන්නේ මේකේ තියෙන උපශක්ති මට්ටම මේක බිඳුව වෙන්න පුළුවන්. P වුණොත් ඍණ 1 බිඳුව ධන 1 වෙනවා. D වුණොත් ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 වෙනවා. එයි එහෙම වෙන්නේ ml කියන්නේ -l to +l. ms කියන එක ධන භාගීය වෙන්නත් පුළුවන් ඍණ භාගීය වෙන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රෝනයේ කොයි පැත්තටද හැදලා තියෙන්නේ කියන එක තමයි එතනින් පෙන්නන්නේ. දැන් බලන්න මේක වෙන්න ඕනේ 3s පළවෙනි ඉලෙක්ට්‍රෝනයේ දෙවෙනි ඉලෙක්ට්‍රෝනයේ දෙකම තියෙනවා. හරි 3s2 තියෙනවා. 3s2 තියෙද්දි හරි එතකොට දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වෙන්නේ දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මොකද්ද වෙන්නේ 3s2 නම baby මගේ තුන්වෙනි ආවර්තය දෙවෙනි කාණ්ඩයේ තුන්වෙනි ආවර්තය second group third period element එකකට තියෙන්නේ magnesium. හරි තුන උත්තරේ විදිහට ගන්න පුළුවන්. හයවෙනි එක බලන්න හරි IO3 minus I minus එක එකතු වුණාම I2 වෙනවා. මේක බැලන්ස් කරන්න ඕනි. හරි මේක බැලන්ස් කරන්න යද්දී එතකොට ඔයාලට පුළුවනි
මෙතන ID දෙන්නෙක්ට බලන්න හින්දා මෙතන දෙකක් බලන්න ඕනේ තමයි 10යි මෙතන බිංදුවයි වෙනස 10යි. හරි මෙතන දෙකකට බැලුවහම -2 0 ඩිෆරන්ස් එක 2යි. කපන්න සරල කරන්න දැන් මාරු කරලා වැඩි කරන්න මෙතන මාරු කරාම මේක 10ක් වෙනවා මෙතන 5ක් වෙනවා ඔක්කොම ටික දෙකෙන් බෙදලා එකතු කරන්න පුළුවන්. එතකොට අපිට එනවා IO3 minus plus 5i minus වලින් 3i I2 හැදෙනවා. මේක 6i H plus දාලා 3i H2O. හරි. එතකොට H plus වලට තමයි HCl වලින් අපි බලන්න යන්නේ කොච්චරද කියලා. මෙතන ඔයාලට පුළුවන් හදන ක්‍රමය කියන්න. මෙයාගේ KiO3 වලින් බෙදන්න ඕනේ. මෝලර් මාස් එක මොකද KiO3 ගේ මාස් එක දීලා තියෙන්නේ. KiO3 වල මෝලර් මාස් එකෙන් බෙදන්න. හරි ඒ කියන්නේ මෞලික ස්කන්ධය KiO3 වලින් බෙදන්න. එතනින් එන මෞල ගාණෙන් 1ට 6 අනුපාතයෙන්. ඒ කියන්නේ මේ ආපු මෞල ගාණ මම n කියලා ගත්තොත් n වැඩි කිරීම 6ක් කියලා ගන්න. හරි n වැඩි කිරීම 6ක් කියලා ගන්න H+ ප්‍රමාණය. හරි එතකොට අපිට ඕනේ H+ කියන්නේ HCl වල පරිමාව. හරි දැන් C සමාන n බෙදීම v පාවිච්චි කරන්න. වොලියුම් එක අපිට ඕනේ v හොයන්න ඕනේ. මෝල්ස් ගාන අපි දැන් දන්නවා. හරි මවුල ගාන මෙතනින් දන්නවා ළමයි. n ඒ කියන්නේ මෙන්න මෙයාගේ n කියලා එනවා. ඒක වැඩි කිරීම 6. n වැඩි කිරීම 6 බෙදනවා. මෙයාගේ සාමාන්‍ය අපිට දිනනවා ළමයි 3යි කියලා. හරි එතකොට දැන් මෙතන ඉන්නේ ඝන ඩෙසිමීටර වලින් ඔක 1000න් වැඩි කරාම ඝන සෙන්ටිමීටර වලින් උත්තරය ගන්න පුළුවන්. කියුබික් සෙන්ටිමීටර්ස් වලින් උත්තරය ගන්න ඔක 1000න් වැඩි කරන්න. අන්න ඔක 1000න් වැඩි කරාම කියුබික් සෙන්ටිමීටර්ස් වලින් උත්තරය ගන්න පුළුවන්. අපිට සමයක් උනහන් දාගන්න ඕන නම් දාගන්න. හරි විනාඩියක් දෙන්න ඉක්මනට හදන්න ඕන නම් හදාගන්න. මෙතන එක පුරාරේ ඕන නම් හදාගන්න.
හරි. ළමයි ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට යනවා. හරි බලන්න ඊට පස්සේ solubility product එකක් දීලා තියෙනවා අපිට. හත්වෙනි ප්‍රශ්නේදී හරි අපෙන් අහන්නේ KC එකක් ළමයි. මුලින්ම KC ලියාගමු. KC ලියාගත්තාම අපිට පුළුවන් manganese 2 plus H2S බෙදීම H plus වර්ගය කියලා ගන්න. ධනයක් හරි solid එකක් අපි අතුරු කරන්නේ නැහැ. ඔයාලා දන්නවා KC වලට solid එක ගන්නෙ නැහැ. manganese sulfide වලට KSP ලියුවහම හරි KSP ලියුවහම Mn2 plus times S2 minus A equals වෙනවා. ඒක අපි එක කියලා ගමු. KSP දීලා තියෙනවා. ඊට පස්සේ H2S වලට K1 K2 දීලා තියෙනවා මේ විදිහට. H2S කැඩෙනවා H plus HS minus කියලා. HS minus ආපහු dissociate වෙනවා H plus S2 minus කියලා. මොනවද ගන්න පුළුවන්. හරි. එතකොට මේක K1 වුණාම K1 කියන්නේ H plus times HS minus බෙදීම H2S. K2 කියන්නේ H plus S2 minus බෙදීම HS minus. හරි. ඔන්න ඔය දෙක මල්ටිප්ලයි කරාම ඔය දෙක වැඩි කරාම මල්ටිප්ලයි කරාම අපිට ඕන කරන ආන්සර් එකක් ගන්න පුළුවන්. හරි. ඔය මල්ටිප්ලයි කරාම HS minus කැපිටල් යනවා. අපිට එනවා අර ඕන කරන උත්තරේ තියෙන එකක්. ඊට පස්සේ හරි K1 K2 වැඩි කරාම නෑ ඔව් K1 K2 වැඩි කරමු. K1 K2 වැඩි කරාම අපිට ගන්න පුළුවන් එක උත්තරයක්. හරි K1 K2 වැඩි කරාම අපිට එනවා H plus වල වර්ගයේ වතාවක් S2 minus බෙදීම H2S. හරිනේ. අපිට KSP වලින් K1 K2 බෙදමු. KSP වලින් K1 K2 බෙදමු. එතකොට අපිට ඕන කරන උත්තරේ තමයි එන්නේ. හරි මේක තමයි හැදෙන්නේ. එහෙනම් KC සමානයි KSP බෙදීම K1 K2 වලට. KC සමානයි KSP බෙදීම K1 K2. දැන් කෙලින්ම දීලා තියෙනවා values ටික. ඒ values ටික ඔකට දාන්න. KSP එක දාන්න K1 K2 values ටික දාන්න. එතකොට අපිට නිකම්ම උත්තරේ ගන්න පුළුවන්. හරි. හදන්න ඕන හදාගන්න එකත් ඩිෆරන්ට්
හරිද? ඉක්මනට හදාගන්න. ඊළඟ ප්‍රශ්න බලන්න. අටවෙනි එක අපි අහන්නේ කෙලින්ම empirical formula එක නැත්නම් අපි කියනවා ආනුභාවික සූත්‍රය. ළමයි ආනුභාවික සූත්‍රය හොයලා මතක නම් කොහොමද ගන්නේ? මෙතන ග්‍රෑම් 100ක් ගන්න. හරි ග්‍රෑම් 100ක් ගත්තාම h වලට එනවා ඕවර්ට එනවා 53.3ක් කියලා. ඊට පස්සේ මෙදින මෑස් එක ස්කන්ධය ඊළඟ මෝල්ස් ගන්න. මවුල ගන්න ගත්තාම මේක 12න් බෙදන්න, මේක 1කින් බෙදන්න, මේක 16න් බෙදන්න. හරි? ඊට පස්සේ අපි ගන්නවා මෝල් රේෂියෝ, මවුල අනුපාතය. මෙතනදී පොඩි උත්තරෙන් මේක බෙදන්න. හරි? මේ ආපු උත්තර වලින් පොඩි උත්තරෙන් ඔක්කොම ටික බෙදන්න. එතකොට ඔයාලට ගන්න පුළුවන් මවුල අනුපාතයක්. ඒක තමයි ළමයි ආනුභාවික සූත්‍රය කියන්නේ. හරිද? නැත්නම් මෝල් empirical formula කියලා කියන්නේ. හරිද? ආනුභාවික සූත්‍රය empirical formula කියලා කියන්නේ ඒක නේද? හරි. එතකොට මතක තියාගන්න. එතකොට මෙන්න මෙහෙම මතක තියාගන්න. මෙතන ඉන්නේ දැන් මේ වගේ උත්තරයක් කියලා කියන්න. මම මොකක්ද දාන්නේ? මේ උත්තරයක් ආවොත් එහෙම මේවා රවුන්ඩ් කරන්න එපා. හරි? ඉතින් අපි කියනවා 0.4 0.5 0.6 ආවොත් රවුන්ඩ් කරන්න එපා. හරි? ඒක වට යන්න එපා. ඒක එක මොනවා හරි නියතයකින් වැඩි කරන්න. හරි? ඒ කියන්නේ මේ ඔක්කොම ටික එකම කොන්ස්ටන්ට් එකකින් වැඩි කරන්න. එතකොට මෙතන එනවා 9යි 4යි 3යි. ඔන්න ඕක තමයි ඒකට empirical formula එක වෙන්නේ. හරි? මෙතනට ආපු උත්තරේ තියෙන පොඩිම උත්තරයෙන් බෙදාගෙන ගියාම ඔයාලට එන උත්තරේට මේ වගේ පොයින්ට් ගානක් ආවොත් ඒකත් ආයෙ වැඩි කරලා ගන්න ඕනේ. නැත්නම් වැරදි. හරිද? අපි ඊළඟ ප්‍රශ්නෙට අටවෙනි කොහොමද හදන්නේ? නවවෙනි එකට යමු.
බලන්න ඉක්මනට මොනවද ලියන්න ඕන ලියා ගන්න. තමයි ප්‍රශ්න බලන්න. නවවෙනි එක ලිතියම් සම්බන්ධ වැඩි මොකක්ද කියලා අහනවා. ලිතියම් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා ලිතියම් ඔක්සයිඩ් හදනවා එක හරි. පළවෙනි කාණ්ඩයේ වලින් ලිතියම් එක තමයි වැඩිම ද්‍රවාංක තාපාංක තියෙන කියලා කියනවා. දැන් අපි දන්නවා මෙහෙම පහළට යද්දී දැලිස් ප්‍රබල බව අඩු වෙනවා. ඒ ලැටිස් ස්ට්‍රෙන්ත් එක පහළට අඩු වෙනවා. හරි ලැටිස් ස්ට්‍රෙන්ත් එක අඩු වෙද්දී මොකද රේඩියස් එක වැඩි ආරේ වැඩි වෙනවා. ඒක ලැටිස් ස්ට්‍රෙන්ත් එක අඩු වෙනවා. ඒක ද්‍රවාංක තාපාංකත් අඩු වෙනවා. ඒක ලිතියම් එක තමයි වැඩිම තියෙන්නේ කියලා කතාව හරි. ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් වල වාෂ්පිකතාවය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට වඩා අඩුයි කියලා කියනවා. ඒතර අපි දන්නවා පහළට තමයි වාෂ්පිකතාවය වැඩි වෙන්නේ. ඒතර ඒකත් හරි. පළවෙනි කාණ්ඩයේ වල ලිතියම් කාබනේට් තමයි අඩුම ස්ටැබිලිටි එක අඩුම ස්ථායීතාවයක් තියෙන කියලා කියනවා. ඒකත් හරි. ලිතියම් විතරයි කැඩෙන්නේ කාණ්ඩයේ පහළට යද්දී polarization power එක නැත්නම් ද්‍රවීකරණ බලය වැඩි වෙලා ස්ථායීතාවය අඩු වෙන්න ගන්නවා. හරි. ඒක පස්වෙනි උත්තරේ තමයි වැරදි. තමයි ලිතියම් ක්ලෝරයිඩ් නිල් පාටක් නෙමෙයි දෙන්නේ. ලිතියම් දෙන්නේ crimson red color. crimson රතු පාට. හරි 9ට 5 උත්තරේ crimson රතු පාට වෙන්න ඕනේ. 90ක් දීලා තියෙනවා ඊට පස්සේ ගොඩක් ලේසි මේ වගේ එකක් හදන්න. ඔක්සිකරණාංකය බලන්න කලින් මේක සම්පූර්ණ කරගන්න ඕන. මේක සම්පූර්ණ කරගත්තාම තමයි අපිට පුළුවන් ගන්න N1 ගේ N2 ගේ මෙතන ඍණ එකයි මේක ධන දෙකක් වෙනවා. මෙතන ඍණ එකයි දුන්නාම මේක ධන දෙකක් වෙනවා. ධන දෙකයි කියලා ගන්න පුළුවන් එක උත්තරේ. හරි 10ට එක උත්තරේ 11.
හරි තමයි ලේසි නිකන් පොල්මන් chart එක කරලා පෙන්නන්න එතන නිකන් ආදේශ කරන්න විතරයි තියෙන්නේ සබ්ස්ටිටියුට් කරන්න තියෙන්නේ එතන මේක 0.6යි මේක මවුල 1යි අපි මෙතන x හැදෙනවා මෙතන x හැදුනහම මෙතන 2x හැදෙනවා මෙතන 2x හැදෙනවා හරි මෙතන 0.6න් x ප්‍රමාණයක් අඩු වෙනවා එකකින් x ප්‍රමාණයක් අඩු වෙනවා 2x හැදෙන්න ඕනේ එතන බලන්න අපිට කියනවා CO ප්‍රමාණය 0.4යිලු ඒකනේ මෙන්න මේ උත්තරේ 0.4යි x කියන්නේ 0.2ක් වෙනවා ඊළඟට මෙතන 0.4ක් ඉතුරු වෙනවා 0.8ක් ඉතුරු වෙනවා මේ පැත්ත 0.4යි මේකත් 0.4ක් වෙන්න ඕනේ 0.4 වෙන්න ඕනේ හරි KC හොයන්න තියෙන්නේ ඔබ පරිමාණයෙන් බෙදන්න පරිමාණ 1යි බෙදලා KC වලට දාන්න හරි KC මතකයි නේද KC කියන්නේ එතකොට CO වර්ගයේ බෙදීම H2 වර්ගයේ බෙදීම CH4 CO2 කොහොමද දාන්න තියෙන්නේ හරි ඒක ලේසි නේ කවුරුනේ 12 වෙනි ප්‍රශ්නේ බලමු අපි දොස්නික අපිට නමක් දීලා තියෙනවා නමක් දීලා සංයෝගය ලියන්න කිව්වහම ඔයාලා කරන්න ඕනේ මුලින්ම ඉලෙක්ට්‍රෝන දෙන කට්ටියව හොයාගන්න ඕනේ. හරි මුලින්ම බලන්න ඇමීන් ඉන්නවා ඇමීන් දෙකක් ඉන්නවා. එයාගේ නයිට්‍රජන් තමයි ඉලෙක්ට්‍රෝන දෙන්නේ. ඊට පස්සේ බ්‍රෝමයිඩ් කිව්වහම Br ඉන්නවා එයාගේ B අකුර තමයි තුනට එන්නේ. කාබොනයිල් කිව්වහම C අකුර තමයි මුලට එන්නේ C තමයි ඉලෙක්ට්‍රෝන දෙන කෙනා හයිඩ්‍රයිඩ් කිව්වහම H අකුර තමයි කොහොමද ඉන්නේ කොබෝල්ට් 3 ක්ලෝරයිඩ් හරි එහෙනම් බලන්න kan kalau itu meter අපි ගත්තොත් එහෙම කොබෝල්ට් එන්න ඕනේ වලට එතකොට මෙතන මේ පිළිවෙල තමයි අපි ලියන්න ඕනේ. හරි ඉලෙක්ට්‍රෝන දෙන පිළිවෙල තමයි ලියන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන දෙන්නේ B අකුර මුලින්ම ඇල්ෆබෙටික් කෝඩ් එකේ ඉන්නේ. ආකාරාදී පිළිවෙලෙන් මුලින්ම Br ඊට පස්සේ C අකුර කාබොනයිල් දෙන්නෙක් ඉන්නවා ඊට පස්සේ H අකුර අන්තිමට ඇමෝනියා ඇමීන් වල තියෙන ඇමෝනියා එක දෙන්නෙක් ඉන්නවා දමලමයි මෙතන අපි ගත්තොත් එහෙම මේකට පිටින් තමයි ක්ලෝරින් ඉන්න ඕනේ ඒකේ ඔහොම ඉන්න ඕනේ දැන් බලමු පිළිවෙල එතකොට COBr CO2H NH3 twice හරි හතරවෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. හරි හතරවෙනි උත්තරේ තමයි ඒක අපි ගන්න වෙන්නේ. දැන් ඔය ලිගන වල ඉලෙක්ට්‍රෝන දෙන කෙනෙක් ඉන්නවනේ. ඒ කියන්නේ දැන් NH3 වලින් මධ්‍ය පරමාණුවට ඉලෙක්ට්‍රෝන දෙන්නේ කවුද කියලා අපි හොයාගන්න ඕනේ. හරි සෙන්ට්‍රල් ඇටම් එක තියෙනවා. එයාට ඉලෙක්ට්‍රෝන ඩොනේට් කරන කෙනාව හොයාගන්න ඕනේ. එතකොට ඔතන තියෙන දායක බන්ධන සෙට් එකක්. කොබෝල්ට් වටේට දායක බන්ධන සෙට් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඩොනේට් කරන සෙට් එකක් තමයි ඉන්නේ. ඒතර අපි හොයන්නේ මෙන්න මෙහෙම. දැන් මම මේක ඇත්ත view එකේ එන්නොත් මෙන්න මෙහෙම තියෙන්නේ. NH3 ල ඔන්නම 6 දෙනෙක් ඉලෙක්ට්‍රෝන දෙනවා. අපි බලන්න ඕනේ
මේ තියෙන පරමාණු වලින් කවුද ඉලෙක්ට්‍රෝන දෙන්නේ CO ගෙන් C තමයි දෙන්නේ ඉලෙක්ට්‍රෝන. ඒතකොට ඒ වගේ ඉලෙක්ට්‍රෝන ඩොනේට් කරන ඉලෙක්ට්‍රෝන දෙන කෙනා වගේම මෙයාලගේ ඇල්ෆබෙටික් කෝඩ් එක තමයි ලියන්න ඕනේ B C H අන්තිමට තමයි එන්න අපර තියෙන්නේ. හරි? ඉලෙක්ට්‍රෝන දෙන කෙනාගේ පිළිවෙල අනුව තමයි ලියන එක කරන්න ඕනේ. අද බලන්න මේ මොනවද සටහනක් දාගන්න ඕනේ දාගන්න ඉක්මනට මම ප්‍රශ්න තුනක් කියන්න. හරිද? නෝට් එකක් දාගන්න අපි ඊට පස්සේ ළඟ එකට හරි. ළමයි එකට වෙලා නැතිනේ අපි ඊළඟ ප්‍රශ්නෙට. හරි. බලන්න ඊළඟ ප්‍රශ්නේ. 12 13 බලන්න කියනවා මේ ගල්අඟුරු සාම්පලය පුච්චනවලු හරි SO2 H2O2 එක රියැක්ට් කළාම
තමයි මෙතනින් හැදෙන්නේ සාමාන්‍යයෙන් H2O ගන්න SO3 හරි ඔය දෙන්න එකතු වෙලා සල්ෆියුරික් තමයි හැදෙන්නේ එකපාරම සල්ෆියුරික් වලට යනවා කියලා කියන්න පුළුවන් අපිට ඕන නම් එතකොට මේක බැලන්ස් කරලා ඉවර වෙලා සල්ෆියුරික් ලියමු හරි ඒක ලේසි සල්ෆියුරික් වාර ගන්න නැතුව මෙතන ඩිෆරන්ස් එක 2යි මෙතන ඩිෆරන්ස් එක 2යි කැපිලා යනවා එතකොට then we know SO2 then H2O2 H2SO4 then H2O කියලා මොනවම එන්නේ හරිද දැන් බලන්න ඔතන sodium hydroxide එක ගියාම sulfuric අපිට හම් වෙනවා sodium sulfate ධන H2O මේ විදිහට යනවා හරි අපිට පුළුවන් මෙතනින් දැන් මෙයාගේ සාන්ද්‍රණයේ පරිමාවයි පාවිච්චි කරලා මවුල හොයන්න ඒකෙන් සල්ෆියුරික් හොයාගන්න සල්ෆියුරික් වලින් SO2 ටික හොයාගන්න. එතන SO2 දන්නවනම් ඔයාලට පුළුවන් සල්ෆර් ගන්න හොයාගන්න. හරි? මේකෙන් මෙතනට එන්න මෙතනින් SO2 හොයන්න SO2 වලින් සල්ෆර් හොයාගන්න. එතන ප්‍රතිශතයක් අහන්නේ. එතන ප්‍රතිශතය ගන්න පුළුවන් සල්ෆර් ස්කන්ධය බෙදනවා කුළු ස්කන්ධයෙන් දීලා තියෙන 1.6යි කියලා වැඩි කරන්න 100%. හරි ඔන්න ඉවර කරන්න පුළුවන්. හරි ඔයාලා ලියා ගන්න ඉක්මනට අපි යමු 14 වෙනි ප්‍රශ්නෙට. හරි 14 වෙනි ප්‍රශ්නයට යන්න. මම හදන්න ඕන ඉක්මනට හදාගන්න. හරි අපි එන ප්‍රශ්නට අපි 14 වෙනි එක
අපිට ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා මෙන්න මෙහෙම ගමු C2H4 වල combustion එක නැත්නම් දහන සමීකරණය අපිට දීලා තියෙනවා මෙතනදී. මෙතන 2යි CO2 ධන 2යි H2O gas වෙද්දි තමයි මේ 1323යි කියලා කියන්නේ ශක්තිය. හරි ඔබ අපි එක කියලා ගමු. අපෙන් අහන්නේ H2O liquid වුණොත් කොහොමද කියලා. H2O liquid වුණ ශක්තිය කොච්චරද කියලා අහන්නේ. H2O gas H2O liquid වලට යන්න අපිට දීලා තියෙන ශක්තිය වෙන 44යි කියලා මේක දෙක කියලා ගන්න. 1යි 2යි එකතු කරන්න. දෙක දෙකෙන් වැඩි කරලා ඉන්න ඕනේ. හරි දෙක දෙකෙන් වැඩි කරාම 2H2O gas 2H2O liquid වෙනවා වෙන 88යි. දෙක ඩෑෂ් හරි. ඔය දෙක එකතු කරාම මේකයි කැපිලා යනවා. අපි මොකද උත්තරේ එන්නේ इधर ऋण 1323 ऋण 88 ප්‍රතින අපිට උත්තරේ ගන්න පුළුවන් ऋण 1411 කියලා උත්තරේ ගන්න පුළුවන් හරි ගොඩක් ලේසි ගන්න අපි යම් 15 වෙනි එකට දීලා තියෙන සමීකරණ දෙක එකතු කරන්න විතරයි තියෙන්නේ. හරි දීලා තියෙන සමීකරණ දෙක නිකම්ම එකතු කරගන්න විතරයි තියෙන්නේ. 15 බෙන්සීන් ගාව වෙන කෙනෙක් දිය කළාම එයාගේ ප්‍රෙෂර් එක අඩු වෙනවයි කියලා කියනවා. හරි තමයි දිය කරපු කෙනාගේ මවුල භාගය අහන මේ දිනේ රවුල් නියමය. හරි රවුල් නියම වල දන්නවා P0A වෙන PA බෙදීම P0A සමානයි XB කියලා ගන්න පුළුවන්. හරි. එතකොට බෙන්සීන්ගේ දීලා තියෙනවා සංතෘප්ත වාෂ්ප පීඩනය saturated vapor pressure එක මේ අනිත් කෙනාව දිය කරාට පස්සේ බෙන්සීන්ගේ පීඩනය 11.25යි කියනවා. ආරම්භ එකෙන් saturated එක 12.5යි. එතන මේක තමයි දිය කරපු කෙනාගේ මවුල භාගය වෙන්නේ. කෙලින්ම ගන්න පුළුවන් ගොඩක් ලේසි ප්‍රශ්නයක්. හරි. අපි 16 වෙනි ප්‍රශ්නයට මේගොල්ලෝ ලියාගන්න ඉක්මනට රවුල් නියමයේ මූලික ආකාරය. හරි රවුල්ස් ලෝ එකේ බේසික් තියරි එකෙන් තමයි අපිට ඕන කරන උත්තරේ අරගත්තේ උඩ. හරි අපි ඊළඟ ගානට හරි බලන්න 16
බෆර් සොලියුෂන් එක නැත්නම් ස්වාරාශ්‍රිත ද්‍රාවණයක් ගැන කතා කරනවා ළමයි. බෆර් සොලියුෂන්ස් නැත්නම් ස්වාරාශ්‍රිත ද්‍රාවණයක් ගැන කතා කරද්දී තමයි මෙතන අම්ල භස්මයක දෙනවා නම් මේක මොන අම්ලයක්ද මොන භස්මයක්ද කියලා කියන්න ඕනේ. හරි? ඒක නැත්නම් සාමාන්‍යයෙන් හදන්න ගන්න අපි පාවිච්චි කරන ඉසින්ගේ හෙන්ඩර්සන් සමීකරණය pH සමානයි pKa log salt නැත්නම් ලවණ බෙදීම අම්ල salt over acid. ලවණ බෙදීම අම්ලයි පාවිච්චි කරන්න වෙන්නේ. Ka දීලා තියෙනවා pH උත් දීලා තියෙනවා. අපිට salt බෙදීම acid ගන්න පුළුවන්. මොන මේ උත්තරයක් ගන්න බෑ මේක all these ප්‍රශ්නයක් වෙන්න ඕනේ ඒකට අවශ්‍ය දේ චෙක් කරලා බලමු තෝදාසේ all these ප්‍රශ්නයක් මොකද මේක මේ අම්ල ප්‍රශ්න ගන්න බෑ අපිට ඕන නම් ලවණ අම්ල ගන්න පුළුවන් හරි salt acid ratio එක තමයි ගන්න පුළුවන් 16 වගේ ප්‍රශ්නයක් හදන්න හෙන්ඩර්සන් පාවිච්චි කරන්න ඕනේ ඔයගොල්ලෝ. හරි. 17 වෙනි ප්‍රශ්නේ බලන්න. 17 වෙනි ප්‍රශ්නේ බලුවහම CH2OH CH2COH තියෙනවා. ළමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපුවහම මෙන්න මෙතන විතරයි රියැක්ට් වෙන්නේ. හරි. alcohol react with sodium hydroxide එක මෙන්න මෙතන විතරක් O- Na+ එකක් වෙනවා. තුන උත්තරේ හරි 14 තුන උත්තරේ. හරි යාන්ත්‍රණ organic වල සාමාන්‍යයෙන් මෙන්න මේ කට්ටිය. ඒ කියන්නේ nitrophenol, carboxylic acid, acid chloride. හරි nitrophenol, carboxylic අම්ල සහ අම්ල chloride. ඒ ටික විතරයි sodium hydroxide එක ප්‍රතික්‍රියා phenol කරනවා phenol ඒ කට්ටිය තමයි sodium hydroxide එක ප්‍රතික්‍රියා කරන්නේ phenol nitrophenol carboxylic අම්ල ඊට පස්සේ අම්ල chloride ඒ ටික තමයි ප්‍රතික්‍රියා කරන්නේ 18 ඉවරයි යන්න යාගන්න 18 අපිට දීලා තියෙනවා rate law එකක්. ඒ කියන්නේ ශීඝ්‍රතා නියතයක් දීලා තියෙනවා. නම් මේක ඇස්සේ CO නැහැ. ඒක CO දැම්මයි කියලා උෂ්ණත්වයේ නියතව තියලා CO දැම්මයි කියලා අපෙන් ලැබෙන්න පුළුවන් මොකක්ද කියලා අහනවා. හරි වෙන සිදුවෙන වෙනස ගැන මොකක්ද වෙන්න පුළුවන් කියලා අපෙන් අහනවා. එතකොට බලුවොත් එහෙම තමයි CO දැම්මයි කියලා ප්‍රතික්‍රියාවේ වේගයේ වෙනසක් වෙන්න බෑ. එතකොට තමයි දැන් ප්‍රතික්‍රියාවේ වේගය වෙනස් වෙන්නේ නැත්නම් K වෙනස් වෙන්නත් බෑ. හරි? එතකොට NO2 වෙනස් කළොත් විතරයි K වෙනස් වෙන්න පුළුවන්. එතකොට CO දැම්මයි කියලා වේගය කොටින්ම වෙනස් වෙන්න බෑ. වේගය වෙනස් වෙන්නේ නැත්නම් උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැත්නම් උත්ප්‍රේරකයක් දාලා නැත්නම් ඒ කියන්නේ ටෙම්පරේචර් එකවත් නැත්නම් කැටලිස්ට් එකවත් ඒ මොකුත් වෙනස් කරලා නැත්නම් ටෙම්පරේචර් එක මොකුත් වෙනස් කරලා නැත්නම් රේට් කොන්ස්ටන්ට් එක වෙනස් වෙන්නත් බෑ. එතකොට තමයි තුන තමයි උත්තරේ වෙන්න ඕනි. සතුරු නෙමෙයි දෙක ඒ කියන්නේ දෙකෙන් එකක්වත් වෙනස් වෙන්නේ නැහැ. හරි මේ දෙකම නියතව තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට දිව දිනවා අර්ධ ප්‍රතික්‍රියා දෙක වල තුන්තුනන් කෙලින්ම E node cell සමානයි E node cathode හරි කියන්නේ cathode යගේ anode යගේ අඩු කරන එක පාවිච්චි කරන්න. හරි. ඒක cathode යගේ anode යගේ ඒ සෙල් එක දීලා තියෙනවා. හරි.
කැතෝඩය ඇනෝඩය මොකක්ද කියලා තමයි තෝරගන්න තියෙන්නේ. ඒතර ඔක හැදෙන විදිහට ඔතන M තමයි ඇනෝඩය M තමයි ඇනෝඩය AG කැතෝඩය. හරි එතකොට M ඇනෝඩය වුණාම මොකද දිගටම ප්‍රතික්‍රියා දිහා බලමු සෙල් රියැක්ෂන් දිහා බලමු අපිට පේනවා M ඔක්සිකරණය වෙලා තියෙන්නේ. M ඔක්සිඩේෂන් එකක් වෙලා තියෙන්නේ M ඇනෝඩය වෙන්නේ. හරි M ඇනෝඩය වුණාම මේක සමාන වෙනවා M වලගේ තමයි අපි හොයන්න ඕනේ කැතෝඩය 0.8යි ඍණ x කියලා ගන්න තියෙන්නේ. x වල උත්තරේ ගන්නයි තියෙන්නේ. හරි ඊට පස්සේ සංප්‍රයුක්ත වේගය දෙන්න තියෙන්නේ ඒක එකක් හදලා බලන්න කොච්චරද කියලා. ඒ වගේ ප්‍රශ්න පේපර් එකේ අන්තිමට කරන්න තියාගන්න. පේපර් එක කරන වෙලාව නැස්ති කරන්න එපා. resonance structures නැත්නම් සංප්‍රයුක්ත වේගය අලින්න නිකන් වාල් එකක් හදලා බලන්න පුළුවන් සම්ලයින් ලුයිස් වීවර් එකක් හදලා ඒ ටික සම්පූර්ණ කරගෙන යන්න තියෙන්නේ. 21 අපෙන් අහනවා transition metals නැත්නම් ආන්තරික ලෝහ ගැන සත්‍ය වෙන්නේ මොකක්ද කියලා. කොපර් වල ළමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දීලා තියෙනවා. මෙතන 4s1 දීලා නැහැ. 4s1 කියන එක දීලා නැහැ. එන්නේ එක වැරදි. පළවෙනි එක දෙවෙනි එකේදී d ඉලෙක්ට්‍රෝන තියෙන ඔක්කොම ආන්තරික නැත්නම් transition කියන එක වැරදි ළමයි. transition වෙන්න නැත්නම් ආන්තරික වෙන්න d භාගයට පිරලා තියෙන්න ඕනේ. හරි partially filled d නැත්නම් ආංශිකව පිරුණු d කාක්ෂික තියෙන්න ඕනේ. හරි තුන්වෙනි එක බලන්න. ළමයි TiO2 වලදී Ti4+ තියෙන්නේ ස්කැන්ඩියම් වලට වඩා ස්කැන්ඩියම් 3+ වල ඉලෙක්ට්‍රෝන 3ක් අඩුයි. ඒතකොට ඒකත් වැරදි. හතරවෙනි වැරදි ළමයි ඇසිඩිටි එක නැත්නම් ආම්ලිකතාවය වැඩි වෙනවා ඔක්සිඩේෂන් නම් එක වැඩි වෙද්දී. ඔක්සිකරණාංකය වැඩි වෙන්න ආම්ලිකතාවය වැඩි වෙනවා. තමයි 3D වලට Ml ධන තුනක් එන්න බෑ. මොකද 3D කිව්වහම n සමානයි 3යි l සමානයි 2යි ml වලට වෙන්න පුළුවන් ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 විතරයි. එතකොට උඩට හරියට සර් තුන්වෙනි හරියයි. තුන්වෙනි එකේ කියන මෙන්න මෙහෙම එකන්නේ ටයිටේනියම් වල ඉතින් ටයිටේනියම් 4+ ආස්සේ තියෙන ටයිටේනියම් TiO2 වලින් ටයිටේනියම් 4+ මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි ස්කැනේඩියම්ගේ ස්කැනේඩියම් 3+. ඒ කියන්නේ ස්කැනේඩියම් ක්ලෝරයිඩ් වල තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සමානයි. ළමයි එක හරිනේ මෙයාට තියෙන්නේ 4s2යි 3d2 ටයිටේනියම් 4+ වෙද්දී මේ දෙකම ගැලවිලා යනවා. මෙයාට තියෙන්නේ 4s2යි 3d1 ඒකත් ගැලවිලා යනවා. හරි ඔය දෙකම ගැලවිලා ගියාම හම්බෙන්නේ එකම එකක්. හරි 21ට තුන උත්තරේ හරි. 21ට තුන උත්තරේ තමයි වෙන්න ඕනේ. හරි. පුතා ඔයාලා 22 ප්‍රශ්නය ළමයි උෂ්ණත්වයේ නියතව තියලා පරිමාව වැඩි කළොත් පීඩනය අඩු වෙනවා. when volume increases pressure decreases. පීඩනය අඩු වුණොත් පීඩනය වැඩි කර ගන්න ඕනේ. when pressure decreases it should be increased according to Le Chatelier's principle. එතකොට පීඩනය වැඩි කර ගන්න යන්න ඕනි මවුල අඩු මවුල වැඩි පැත්තට. හරි මෝල්ස් ගන්න වැඩි පැත්තට තමයි මේක ෆේවර් වෙන්න ඕනේ. තමයි දෙපැත්තම මවුල ගාන සමානයි. හරි මේ පැත්තේ 4යි එහා පැත්තේ 4යි මුළු මවුල ගාන ගත්තහම එතකොට පීඩනයේ මොකුත් වෙන්නේ නැහැ. තමයි දැන් එහෙනම් බලන්න තියෙන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගැන. හරි රේට් එක ගැන බලද්දී ඔයාලා දන්නවා දැන් පීඩනයේ මොකුත් කියන්න බෑ. එතකොට පරිමාව වැඩි වුණාම සාන්ද්‍රණ අඩු වෙනවා. හරි
ප්‍රතික්‍රියක බලයි ප්‍රතිඵල බලයි reactants product දෙකේම concentration එක අඩු වෙනවා. තමයි concentration එක අඩු වෙද්දී නැත්නම් සාන්ද්‍රණය අඩු වෙද්දී එතකොට මොකද්ද වෙන්නේ? ඉස්සරහයි පස්සේ දෙකේම ශීඝ්‍රතාවය අඩු වෙන්න බලනවා. රේට් එක අඩු වෙන්න ගන්නවා. හරි ඉස්සරහයි පස්සේ ප්‍රතික්‍රියා දෙකේම රේට් එක අඩු වෙනවා. එතකොට තමයි අපිට ඕනේ දෙකම ඩික්‍රීස් දෙකම අඩු වෙනවායි කියලා එහෙම තියෙන්නේ තුන උත්තරේ. හරි පරිමාව වැඩි වෙද්දී සාන්ද්‍රණය අඩු වෙනවා. හරි පරිමාව වැඩි වෙද්දී සාන්ද්‍රණය අඩු වෙනවා. සාන්ද්‍රණය අඩු වෙද්දී ශීඝ්‍රතාවය අඩු වෙනවා. මේක තමයි වෙන්නේ. හරිද බලන්න. හරිද බලන්න. ඊළඟට ඊළඟට යනවා. ප්‍රශ්න දෙකක් අපිට 23 ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලයේ දෙවුනහම උෂ්ණත්වය අඩු වුණාලු. හරි? තමයි ඇමෝනියම් ක්ලෝරයිඩ් වතුරේ දෙවුනහම උෂ්ණත්වය ටෙම්පරේචර් එක අඩු වෙනවලු. තමයි හිතන්නේ එහෙම. ප්‍රතික්‍රියාවක් කියන්නේ මාළුවෙක් වගේ කියලා හිතන්න. රියැක්ෂන් එකක් කියන්නේ ඔන්න නිකන් මාළුවෙක් වගේ. තමයි ද්‍රාවණයක උෂ්ණත්වය අඩු වෙන්නේ මේ ප්‍රතික්‍රියාවෙන් ද්‍රාවණය තුල තියෙන තාපය උරා ගන්නකම. ප්‍රතික්‍රියාවෙන් ද්‍රාවණය තුල තියෙන තාපය උරා ගන්නකම. ඒ කියන්නේ ඩෙල්ටා H අනිවාර්යයෙන්ම ධන වෙන්න ඕනේ. මේක ඩෙල්ටා H ධන. තමයි ඝනයක් වතුරේ දිය වුණාම හරි අංශවල නිදහස් චලිතය වැඩි වෙනවා. Free movement of the ions increases. එතකොට තමයි delta S ධන වෙන්න ඕනේ. එතකොට delta H ධන තාපය උදාගෙන එන්ඩෝතර්මික් හරි ආප අවශෝෂක වෙලා තියෙන්නේ. delta S ධන වෙනවා. ඒක වැඩි වෙන හින්දා. එක උත්තරේ වෙන්න ඕනේ දෙකම වැඩි වෙනවා. 24 3D සම්බන්ධව වැරදි එක අහනවා. 24 3D සම්බන්ධව වැරදි එක අහනවා. අපි කියනවා තමයි සමහර ඒවා උභයගුණී කියනවා. ඒක හරිය ඇම්ෆිටෙටික් සමහර එක හරිය. අපි ගත්තොත් BO2 MnO2 Cr2O3 වගේම ඇම්ෆිටෙටික් තමයි ඒක හරිය. සමහර ඒවා කැටලිස්ට් උත්ප්‍රේරණය පාවිච්චි කරනවා ඒකත් හරිය. 4s ඉලෙක්ට්‍රෝන වලට වඩා 3D වල විද්‍යුත්තාවය වැඩි කියලා කියන ඉලෙක්ට්‍රෝන වැඩි කියනවා. ළමයි ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන වැඩි හින්දා ඒකත් හරිය. ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වුණාම විද්‍යුත්තාවය වැඩි වෙනවා. මැංගනස් විතරයි ධන 7 පෙන්නන්නේ ඒකත් නිවැරදි. permanganate dichromate වගේ ඒවා හරණය වෙන්නේ නැහැ කියනවා ළමයි. ඒක වැරදි. permanganate dichromate ඉතා හොඳට හරණය වෙනවා. 24ට 5 උත්තරේ permanganate Ma2+ වලට යනවා. dichromate Cr3+ වලට යනවා. ඒ වගේ වෙනවා. හරි? ඒකේ වැරදි එතකොට. ළමයි green art දාපුවාම 25 වෙනි එක. හරි green art දාපුවාම මෙන්න මෙතනට OMGBr එකක් ඇවිල්ලා CH3 එක එකතු වෙනවා. අර ඊටු ටික කොහොමද තියෙද්දි
ආයෙ මෙන්න මෙතනට OMGBr එකක් ඇවිල්ලා CH3 දෙකක් එකතු වෙනවා. එස්ටරේ කියන තැනට එස්ටරේ ගැලවිලා යනවා. හරි එස්ටරේ MgBr එකක් ඇවිල්ලා ගැලවිලා යනවා. එස්ටර් පාර්ට් එක එහා කෙළවරට CH3 දෙකක් එකතු වෙනවා. හරි එතන උත්තරේ වෙන්නේ 5 වෙනි එක. ඒක තාමත් හොඳ එකක්. සාමාන්‍ය එස්ටර් එකකට හරි acid chloride අම්ල chloride එකකට හරි දාපුවම greenard කොටස් ගන්න දෙගුණයක් වෙන එක වෙන්නේ. හරි ඒ කියන්නේ greenard කැලි දෙකක් එකපාර එකතු වෙනවා. හරිද? 26 බලන්න එතකොට 26 amide එකකට lithium aluminium hydride දාපුවම amine එකක් වෙනවා. greenard එක ප්‍රතික්‍රියා කරන්න බැරි ඒවා ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් greenard එක ප්‍රතික්‍රියා කරන්නේ aldehyde, ketone, carboxyl acid chloride එක නාමල chloride, ester, ඊට පස්සේ amine වලට පුළුවන්. amine වලට greenard එක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම ආය අග්‍රස්ත ඇල්කයින ටර්මිනල් ඇල්කයින්ස් හරි ඒ වලට පුළුවන් 2016 රචනා ගාන හිතන්නකෝ 2016 රචනා ගාන තිබ්බේ ඔන්නම අග්‍රස්ත ඇල්කයින එකට greenard දාලා RMGBr දාලා එතකොට මෙන්න මෙතනට MGBr එකක් එකතු වෙනවා හරි මේක විශේෂයි මේක ඔන්න සටහන් කරගන්න අග්‍රස්ත ඇල්කයින එක නැත්නම් ටර්මිනල් ඇල්කයින එකට greenard දාපුවම අලුත්ම greenard එකක් හදා ගන්න පුළුවන්. හරිද? අලුත්ම greenard එකක් අපිට හදා ගන්න පුළුවන් වෙනවා. ඒක ගොඩාක් විශේෂ එකක්. ඇල්කොහොල් වල පුළුවන් greenard එක ප්‍රතික්‍රියා කරන්න. ඇල්කොහොල් වල ඇසිඩික් එකක් තියෙනවනේ. තමයි ආම්ලික හයිඩ්‍රජන් තියෙන ඕනම කෙනෙක්ට greenard එක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. හරි? ආම්ලික හයිඩ්‍රජන් තියෙන ඕනම කෙනෙක්ට greenard එක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. හරි ඇල්කොහොල් එකට තමයි මොකද වෙන්නේ? ඇල්කොහොල් එකකට දැම්මොත් එහෙම ඔන්න ඔතන H එක ගැලවිලා ගිහිල්ලා මෙතනට R එක ඇවිල්ලා බැඳෙනවා. හරි ඊතර එකක් හදා ගන්න පුළුවන්. හරි බලන්න. අපි ඊළඟ ප්‍රශ්නෙට 26 නේද? 26 amide එකකට lithium hydride දාපුවම amine එකක් වෙනවා. හරි amide එක amine එකක් වෙනවා. ketone එක alcohol එකක් වෙනවා. එතකොට ඒකට ගැලපෙන උත්තර තියෙන්නේ දෙවෙනි එක තියෙනවා. පළවෙනි ප්‍රතික්‍රියා බලනම දෙවෙනි එක ගන්න පුළුවන්. අය පස්වෙනි එක ගන්න පුළුවන්. ඒකට ketone එකක් දාපුවම ketone එක ඇවිල්ලා join වෙනෝනි. එහෙම වෙලා තියෙන්නේ දෙවෙනි උත්තරේ විතරයි. හරි? imine එකක් තමයි හැදෙන්නේ. amine එකකට ketone එකක් දාපුවම imine එකක් හැදෙනවා. හරිද? imine එකක් හැදෙනවා. ඒක පෙන්නලා තියෙන දෙවෙනි උත්තරේ විතරයි. 27 තමයි ඇමෝනියා වලට බෂ්පයක් විදිහට විතරක් නෙමෙයි ඒක වැරදි. පළවෙනි එක වැරදි. ඒක හරිද? ඇමෝනියා වලට බෂ්පයක් විදිහට විතරක් නෙමෙයි ඒකට පුළුවන් අම්ල විදිහට වැඩ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට සෝඩියම් ධන ඇමෝනියා සෝඩා ඇමයිඩ් ධන හයිඩ්‍රජන්. තමයි අම්ල තමයි මෙටල් එක ප්‍රතික්‍රියා කරලා නැත්නම් ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් දෙන්නේ. ඉතින් ඇමෝනියා වල පුළුවන් ඔය වගේ වැඩ කරන්න. උදාහරණ ඇමෝනියා අම්ල බෂ්ම දෙක වගේම වැඩ කරනවා. හරි? මෙන්න මේ ලෝහ එක්ක ඇමෝනියා ප්‍රතික්‍රියා කරනකින් අපිට ඒක හොයාගන්න පුළුවන්. හරි? ලෝහත් එක්ක ඇමෝනියා ප්‍රතික්‍රියා කරනකින් අපිට ඒක
හොයාගන්න පුළුවන් වෙනවා. හරිද? අපිට ගියාගන්නේ කොහොමද? ඊට පස්සේ 28 බලන්න සිංක් සහ ටින් දාලා කෝෂයක් හදලා තියෙනවලු. සිංක් සහ ටින් දාලා ඉවරලා කෝෂයක් හදලා තියෙනවලු. අපිට වෙනවා තමයි සිංක්ගේ ඍණ බව වැඩි. සිංක්ගේ නෙගටිව්නස් එක වැඩි. එතකොට සිංක් තමයි ඇනෝඩ් එක වෙන්න ඕනේ. හරි? සිංක් ඇනෝඩ් එක වෙන්න ඕනේ. සිංක් ගාවෙන් නම් ටින් පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන යන්න ඕනේ. මොකද ඇනෝඩ් එකෙන් නම් අනිත් පැත්තට තමයි යන්නේ. හරි? සිංක් ඇනෝඩ් එක ඍණ කෝෂවලදී හරි සෙල් වලදී ඇනෝඩ් එක ඍණ. එතකොට ඉලෙක්ට්‍රෝන්ස් යන්නේ මේ පැත්තට. එයා තමයි ධන කෙනා. හරි එතකොට හතරවෙනි උත්තරේ තමයි ළමයි කතන්දර ඔක්කොම කියන්නේ සිංක් ඇනෝඩ් එක ඔක්සිඩයිස් නැත්නම් ඔක්සිකරණය වෙනවා. ඉලෙක්ට්‍රෝන යන්නේ ඇනෝඩ් එකෙන් ඉඳන් කැතෝඩ් එකට. මේක ධන පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන යන්නේ. හරිද? 29 ඇනිලින් ගැන ප්‍රශ්නයක් අහනවා. ළමයි පළවෙනිය හරි. ඇමිනෝ වලට පුළුවන් නැත්නම් ඇනිලින් වලට පුළුවන් අම්ල ක්ලෝරයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා ඒ මයිල හදන්න. තමයි ඇනිලින් ඇමෝනියා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරයි කියලා ඇමෝනියා පිට කරන්නේ නැහැ. ඇමෝනියා පිට කරන්නේ කවුද? ඇමෝනියා පිට කරන්නේ ප්‍රාථමික ඒමයිඩ්. හරි ප්‍රාථමික ඒමයිඩ් එකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් එහෙම අපිට ඇමෝනියා ලබා ගන්න පුළුවන්. හරි? එතනින් තමයි ඇමෝනියා පිට කරන්නේ. එතකොට ඉහත දෙක උත්තරේ වැරදි කියලා ගන්න පුළුවනි. මොකද प्राथमिक एमीन वलिන් නැත්නම් ඇනිලින් වගේ ඇමීන වලින් ඇමෝනියා යවන්නේ නැහැ. ඇමෝනියා යවන්නේ ඒමයිඩ වලින්. හරි ඇමෝනියා යවන්නේ ඒමයිඩ වලින්. ළමයි ඇනිලින් තේ මතක ගන්නට බ්‍රෝමින් දාපුවහම Br 3ක් ජොයින් වෙනවා. හරි ඇනිලින් වලට බ්‍රෝමින් දාපුවහම Br 3ක් එකතු වෙනවා. Br 3ක් එකතු වෙලා සුදු පාටට ප්‍රෙසිපිටේට් වෙනවා. නැත්නම් අවක්ෂේප වෙනවා. හරි नाइट्रस एसिड දාපුවාම මොනවද ඇලින්ට नाइट्रस एसिड කියන්නේ මොකක්ද नाइट्रस කියන්නේ NaNO2 dilute HCl වලට ඔක 0.5 අතර දැම්මොත් ඩයසෝනියම් හදනවා. ඔක 0.5 අතර දාපුවාම ඩයසෝනියම් හදනවා. 5ට වඩා වැඩියෙන් දාපුවාම ඔතනින් අපිට හම්බ වෙනවා ළමයි ෆීනෝල්. හරි ෆීනෝල් ගන්න පුළුවන් 5ට වඩා වැඩියෙන් දාලා. අද මතකයි මේවා ටික. තමයි ඇනිලින් ප්‍රාථමික ඇමීනකට වඩා භාෂ්මිකතාවය අඩුයි කියන එක හරි. ඔයාලට මතකද භාෂ්මිකතා ශ්‍රේණිය කොහොමද යන්නේ? ඇමයිඩ, ඇනිලින්, ඇමෝනියා, ත්‍ෘතීක, ප්‍රාථමික, ද්විතීක. හරි? කොහොමද? ඇමයිඩ, ඇනිලින්, ඇමෝනියා tertiary amines, primary amines, secondary amines. ඔන්නෝම තමයි basicity එක නැත්නම් භාෂ්මිකතාවය වැඩි වෙන්නේ. හරි ඒක මතක් කරගන්න. හරි amide, aniline, ammonia, ත්‍ෘතීක amine, ප්‍රාථමික amine, ද්විතීක amine. හරි amide, aniline, ammonia, tertiary amines, primary amines, secondary amines. මේ විදිහට තමයි basicity වැඩි වෙන්නේ භාෂ්මිකතාවය වැඩි වෙන්නේ. 30 බීකරයක සිල්වර් ඇසිටේට් ද්‍රාවණ 4ක් දාලා තියෙනවා කියලා කියනවා. ඒමයිඩ් එක හදන එක කිව්වේ මොකද්ද? විසින් 9 හරි ඒමයිඩ් එක හැදෙන්නේ මේ විදිහට 29 ඒමයිඩ් එක හැදෙන්නේ දැන් CH3COCl දාපුවම CH3CO Cl එක ගැලවෙනවා NH එකක් එක්ක ගැලවිලා මොනවද තමයි ඒමයිඩ් එක හැදෙන්නේ. හරි H එකකුයි Cl එකයි ගැලවිලා යනවා. හරි H එකයි Cl එකයි ගැලවිලා යනවා.
තිය බලන්නකෝ 30 වෙනි එකේ අපිට කියනවා මෙන්න මෙහෙම සමතුලිතතාවයක් CH3COAG කියන CH3CO minus AG plus වලට අත්ලාවෙන් අහන්නේ solubility එක නැත්නම් ද්‍රාව්‍යතාවය කොහොමද මේ සිල්වර් ඇසිටේට් වල වෙනස් වෙන්නේ කියලා. ද්‍රාව්‍යතාවය සිල්වර් ඇසිටේට් වල වෙනස් වෙන්නේ කොහොමද කියලා යහන්නේ. හරි. තමයි ලවණයක් දැම්මොත් සෝල්ට් එකක් දැම්මොත් මේක වැඩි වෙලා පිටිපස්සට යන්න ඕනි. හරි. සෝල්ට් දැම්මොත් අඩු වෙන්න ඕනි. හරි. මේක දාපුවම මේක වැඩි කරපුවම ලෙචර්ලි වලින් පිටිපස්සට ගිහිල්ලා මේක අඩු වෙනවා. ඒතකොට ඩික්‍රීස් කියලා දෙන උත්තරේ එන්න ඕනේ. يعني අඩු වෙච්ච උත්තරේ එන්න ඕනේ. එක වෙන්න බෑ. नाइट्रिक नाइट्रिक වල දෙන H+ එකත් එක්ක මෙයා එකතු වෙලා ළමයි ඇසිටේට් එකේ ඇසිටික් හදා ගන්න පුළුවන්. ඇසිටික් හදා ගන්න පුළුවන්. එතන මේක අඩු වෙන ඉස්සරහට යනවා. මේක අඩු වෙන ඉස්සරහට යනවා. එතන solubility එක වැඩි වෙනවා. මේක අඩු වෙන ඉස්සරහට ගිහිල්ලා solubility එක වැඩි වෙනවා. එතකොට ඒක increase වෙන්න ඕනේ. අද පළවෙනි එක අපි දෙවෙනි එක වැඩි වෙන්න ඕනේ. ඊට ඊළඟ දෙක බලන්නකෝ. හරි ඊට පස්සේ බලන්න ඊළඟ දාද්දී ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාද්දී තමයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක Ag අඩු වෙලා යනවා. හරි Ag අඩු වෙනවා. ඒතකොට තවත් ඉස්සරහට ගිහිල්ලා ඉන්ක්‍රීස් වෙන්න ඕනේ. හරි නයිට්‍රික් දැම්මත් වැඩි වෙනවා. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මත් ඉන්ක්‍රීස් වෙනවා. සිල්වර් නයිට්‍රේට් දාපුවම Ag+ වැඩි වෙලා පිටිපස්සට යනකොට ඒක අඩු වෙන එකයි වෙන්න ඕනේ. ඒක තුන උත්තරේ කියලා ගන්න පුළුවන්. හරි? අපි බලන්න තරන්නේ ලෙචර්ලියේ මූල ධර්මයෙන් හිතන්න තියෙන්නේ. අඩු වෙන එක වැඩි වෙන එක කියන ලෙචර්ලියේ මූල ධර්මයෙන් හිතන්න තියෙන්නේ. මේක ඉස්සරහට යනවා පිටිපස්සට යනවා කියන එක හරි. ලවණ දැම්මොත් පිටිපස්සට යනවා. මේක ඉවර වුණොත් ඉස්සරහට යනවා. මේක වැඩි කළොත් පිටිපස්සට යනවා. හරි? ඔයාලා ලේසියෙන් උත්තර ගන්න පුළුවන් ලෙචර්ලිය ගැන හිතලා. හරි. 31 බලන්න ये वाला लिया तो यार मेरे को तो हरे हमें वाले 31 තම උෂ්ණත්වය වැඩි කරලා පීඩනය අඩු කළොත් සමතුලිතතාවයේ දක්නට යනවා කියලා කියනවා. උෂ්ණත්වය අඩු කළොත් ඒ ටෙම්පරේචර් ඩික්‍රීස් කළොත් උෂ්ණත්වය වැඩි වෙන්න ඕන දේ තමයි උෂ්ණත්වය වැඩි වෙන්න ලෙචරලිය අනුව තාපදායක ප්‍රතික්‍රියාව වෙන්න ඕනේ. හරි තාපය පිට කරන්න ඕනේ. එතකොට ඉස්සරහට යන්න ඕනේ. හරි ඒ කියන්නේ දකුණට යනවා. ඒක මේ පළවෙනි එක හරිනේ පළවෙනි කතාව හරි. ඊට පස්සේ බලන්න
එතන කොහොමද වමට එනවා කියන කතාව වරදිනවනේ 21ට පළවෙනි එක හරිනම් B කියන එක කොහොමවත් වරදිනවා. හරි? එතකොට අය බැලුවොත් එහෙම හරි. තමයි B වාක්‍ය ගත්තාම අනේ උෂ්ණත්වය වැඩි කළොත් උෂ්ණත්වය අඩු කරගන්න sorry තමයි පළවෙනි පාඩමේදී උෂ්ණත්වය වැඩි කළොත් උෂ්ණත්වය අඩු කරගන්න වෙන්න ඕනි. හරි උෂ්ණත්වය වැඩි කළොත් උෂ්ණත්වය අඩු කරගන්න තාප අවශෝෂක ප්‍රතික්‍රියාව වෙන්න ඕනේ. වැරදිනේ. වැරදි. එතකොට උෂ්ණත්වය වැඩි කළොත් උෂ්ණත්වය අඩු කරගන්න තාප අවශෝෂක ප්‍රතික්‍රියාව වෙන්න ඕනේ. හරි when temperature increases temperature should be decreased in order to absorb energy. හරි එතකොට B තමයි හරි උත්තරේ. මොකද උෂ්ණත්වය වැඩි කළාම අඩු කරගන්න තමයි තාපදායක වෙන්න ඕනේ. හරි එක්සොතර්මික් වෙනකොට B හරි. ඊට පස්සේ එතකොට වමට උෂ්ණත්වය වැඩි කළොත් වමට යනවා. ඊට පස්සේ උෂ්ණත්වය අඩු කළොත් එහෙම දකුණට යනවා. එතකොට C හරිනේ B හරි ගියොත් C නිකම්ම හරියනවා. එතකොට ළමයි D වරදිනවා. හරි? එතකොට BC විතරේ හරි උත්තරේ දෙක වෙන්න ඕනේ. හරි BC විතරේ හරි උත්තරේ දෙක තනකො ලෙක්චර් එකේ මුල් නම්. එතකොට මතක තියාගන්න වෙන ළමයි උෂ්ණත්වය වැඩි කළොත් උෂ්ණත්වය අඩු කරගන්න යන්න ඕනි කියන්නේ වෙන්න ඕනි දේ තමයි තාපය උරා ගන්න එක. හරි උෂ්ණත්වය අඩු කළොත් උෂ්ණත්වය වැඩි කරගන්න තාපය උරා ගන්න. ඒ කියන්නේ එන්ඩෝතර්මික් වෙන්න ඕනේ. උෂ්ණත්වය වැඩි කළොත් අඩු කරගන්න තමයි එක්සොතර්මික් වෙන්න ඕනි. හරි අඩු කරගන්න දැන් එහෙනම් හරි පදලා ගන්න මේ විදිහට ගන්න මේ තියෙන ඉක්විලිබ්‍රියම් සිස්ටම් එක. හරි අපි උෂ්ණත්වය කියන්නේ වටේට තියෙන උෂ්ණත්වය. එතකොට උෂ්ණත්වය අඩු වුණොත් එහෙම හරි වටේ උෂ්ණත්වය අඩු වෙන්නේ. එතකොට මෙයා තාපය පිට කරනවා. වටේ තියෙන උෂ්ණත්වය වැඩි කරගන්න. හරි උෂ්ණත්වය අඩු වුණොත් උෂ්ණත්වය වැඩි කරගන්න තාපය පිට කරන්න ඕනේ. ඒ කියන්නේ එක්සොතර්මික් තාපදායක වෙන්න ඕනේ. උෂ්ණත්වය වැඩි කළොත් උෂ්ණත්වය අඩු කරගන්න හරි ඒක ටෙම්පරේචර් ඩික්‍රීස් කරගන්න ඕන නම් තාපය උරා ගන්න ඕනේ. ඇබ්සෝබ් කරගන්න ඕනේ. හරිද? ඒ විදිහට තමයි අපිට බලන්න තියෙන්නේ. 32 සැකිල්ලක් දීලා තියෙනවා. අපි ඒක අඳිමු සැකිල්ල අඳිමු. මොන්න අපිට පේනවා මෙයාලා sp2 වෙලා තියෙන්නේ මොනවද තියෙන්නේ කාබන්ල තුන් දෙනාම sp2 එක හරියි කාබන්ල ඔක්කොම එකම ලයින් එකක නෑ ළමයි හැබැයි මේ කට්ටිය ඔක්කොම එකම තලයක තියෙන මේ ඔක්කොම ටික එකම ප්ලේන් එකක එකම තලයක ඉන්නේ sp2 හින්දා D හරි A හරි හරි AD හරි හතර උත්තරේ වෙන්න ඕනේ 32ට හතර උත්තරේ මේ ඔක්කොම ටික එකම ප්ලේන් එකක ඉන්නේ 33 සොල්වේ ක්‍රමයට අදාළ ප්‍රතික්‍රියා ටික අහනවා තමයි සොල්වේ ක්‍රමයේ තමයි අපි සෝඩියම් කාබනේට් හදන්නේ හරි සොල්වේ ප්‍රොසෙස් එකෙන් තමයි අපි සෝඩියම් කාබනේට් හදන්නේ එතන බලුවොත් එහෙම සෝඩියම් කාබනේට් හදන එකට හදද්දී අපි කරන්නේ කැල්සියම් කාබනේට් වියෝජනය කරලා කාබන් ඩයොක්සයිඩ් ගන්නවා ඇමෝනියත් එක්ක මිශ්‍ර කරනවා සෝඩියම් ක්ලෝරයිඩ් අරගෙන ඊට පස්සේ ඒකෙන් සෝඩියම් බයිකාබනේට් හදලා
රත් කරන එක කරන්නේ. එතන පළවෙනි එක අපිට ඕන අනිවාර්යයෙන්ම කාබන් ඩයොක්සයිඩ් ඕනේ. සෝඩියම් බයිකාබනේට් හදන්න ඕනේ දෙවෙනි එකත් ඕනේ. සෝඩියම් කාබනේට් වල කාබන් ඩයොක්සයිඩ් තමයි හදන්නේ C වැරදි. D උත්තරෙත් ඕනේ. A තෝනේ B තෝනේ D තෝනේ පහ උත්තරේ වෙනකොට අපි ඇමෝනියා ළමයි ආයෙ නැවත හදනවා. හරි ඇමෝනියා නැවත හදා ගන්නවා සොල්යු ක්‍රමයේදී. හරි පහ උත්තරේ විස්තරට 34 බලන්න. මූලික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය ගැන අහන්නේ අපි. උෂ්ණත්වය වැඩි කරලා ශීඝ්‍රතාවය වැඩි කරන්න පුළුවන්. ළමයි පළ අයින් කරයි කියලා ශීඝ්‍රතාවය වෙනස් කරන්න බෑ. ශීඝ්‍රතාවය කොහොමද මූලික ප්‍රතික්‍රියාවකට රඳා පවතිනවා. හිමින්ම සිදුවන ප්‍රතික්‍රියාව කියන්නේ ඒකම තමයි. එතකොට ඒක අපිට ඕන නම් හරි කියලා ගන්න පුළුවන්, වැරදි කියලා ගන්න පුළුවන්. නමුත් ඒක කියන්නේ හිමින්ම සිදුවන පියවර කියලා වෙන එකක් නෑ ළමයි. ඒකම තමයි හිමින්ම සිදුවන පියවර. මොකද මූලික ප්‍රතික්‍රියාවක් කියන්නේ යා විතරයි ඉන්නේ. අනිත් පියවරක් තියෙන්නේ. ඩෙල්ටා G වෙනස් කරන ළමයි ශීඝ්‍රතාවය වෙනස් කරන්න බෑ. හරි. එතකොට A හරි ගියත් AC හරි ගියත් කොහොමද උත්තරේ 5 වෙන්න ඕනේ. හරි. 35 4 pentanal කාබන් 5ක් තියෙනවා. මේක ඇල්ඩිහයිඩ් එක අන්තිමට ඊන් එකක් තියෙනවා. හරි පළවෙනි එකේ ඇල්ඩිහයිඩ් තියෙනවා අන්තිමට හතරවෙනි එකේ ඊන් එක තියෙනවා. එතකොට මෙන්න මෙහෙම වෙන්න ඕනේ. තමයි මේක ජ්‍යාමිතික සමානතාවය පෙන්වන්නේ නැහැ. ඒ වැරදි. ජියොමෙට්‍රිකල් පෙන්වන්න බෑ. ඒ ජියොමෙට්‍රිකල් පෙන්වනවා මොකද වෙන්නේ? ජ්‍යාමිතික පෙන්වනවා නම් එකම කාබන්ගේ ඉන්න දෙන්නම අසමාන වෙන්න ඕනේ. හරි? මේ දෙන්න වෙනස් වෙන්න ඕනේ, මේ දෙන්න වෙනස් වෙන්න ඕනේ. HBr දාපුවම හම් වෙන කෙනාට ඔප්ටිකල් නැත්නම් අපි කියනවා මේ ප්‍රකාශ සමානතාවය පෙන්වන්න බැහැ කියලා ඒක වැරදි. තමයි මේකට HBr දාපු ගමන් මේක DR වෙනවා. ඒතර මේක කයිරල් කාබන් එකක්. හරි කයිරල් කාබන් වුණාම ප්‍රකාශ පෙන්වන්න පුළුවන්. ඒකට වැරදි. C හරියට කරන නිකම්ම CH3 MgBr දාපුවම තමයි මෙතන CH3 එකක් තියෙනවා, OMgBr වෙනවා, H එකක් තියෙනවා, තව එකක් තියෙනවා. මෙයාත් කයිරල් පෙන්වනවා. හරි මෙයාත් කයිරල් කාබන් කෙනේ. එතන CD හරිය තුන උත්තරේ වෙන්න ඕනේ. CD හරි තුන උත්තරේ 36 තමයි සංශුද්ධ නයිට්‍රික් අම්ලය කහ පාටයි නෙමෙයි අවර්ණයි. සංශුද්ධ නයිට්‍රික් අම්ලය කහ පාටයි නෙමෙයි අවර්ණයි. කලර්ලස් වෙන්න ඕනේ. පළවෙනි එක වැරදි. නයිට්‍රික් අම්ලයේ සියලු NO බන්ධන. අර අපි නයිට්‍රික් අම්ලෙමු. සියලු NO බන්ධන සමාන නැහැ. මෙතන OH එකකට සම්බන්ධ වෙලා තියෙන එක සියලු NO බන්ධන සමානයි කියන්න බෑ වැරදි. ත්‍රිමාණ කිව්වහම ප්‍රකාශ ජාමිතික දෙකම ගන්න පුළුවන්. පාර ත්‍රිමාණ කිව්වහම ජාමිතික විතරයි. හරි බලන්න 37 නයිට්‍රික් වලට ඔක්සිකරණය වෙන්න බෑ කියලා කියන්නේ ඒක හරියට නයිට්‍රික් කියන්නේ උඩරම පහ අවස්ථාවේ යාට තවදුරටත් ඔක්සිකරණය වෙන්න බෑ ළමයි C හරි හරි ඇමෝනියම් නයිට්‍රේට් හදලා නයිට්‍රික් ගන්නවා අපෙන් අහන්නේ වැරදි දෙකනේ ඒතර පළවෙනි දෙන්න වැරදි AB වැරදි එක උත්තරේ වෙන්න ඕනේ අපෙන් අහන්නේ වැරදි ඒවා දෙක 37 බලන්න 37 ළමයි
දැන් කාබනුයි ඔක්සිජන් ප්‍රතික්‍රියා කරලා CO2 හදනවායි කියලා දීලා තියෙනවා. හරිද? එතකොට ඔතන කාබන් ඩයොක්සයිඩ් 0.4කට 40 කිලෝජූල් ශක්තියක් පිට වෙනවා නම් මවුල් එකක් වෙද්දී කිලෝජූල් 100ක ශක්තියක් පිට වෙනවා. හරි? ඒතර එක මවුලයක් හදන්න කිලෝජූල් 100ක ශක්තියක් අවශ්‍යයි කියලා කියනවා. ඒ හරි B ගත්තොත් එහෙම කිලෝජූල් 25කින් ග්‍රෑම් 11ක් අරගෙන බලවලු. හරි මවුල එකක් කියන ළමයි ග්‍රෑම් 44ක්. එහෙනම් මේකෙන් 4 එකක් වුණාම ග්‍රෑම් 11ක් තමයි කරන්න පුළුවන්. B හරි. නෑ උතර ග්‍රීනර්ඩ් හදන්න බෑ. ග්‍රීනර්ඩ් එක මේ හදා ගන්න බෑ මොකද OH තියෙද්දි ග්‍රීනර්ඩ් හැදෙන්නේ නෑ. හැදිලා යන එක වෙන්නේ. ඊට හදන්නත් බෑ. ඒ සංයෝගය තියෙන්නේ නෑ හැදිලා. හරි එතකොට C බැලුවොත් එහෙම තමයි මේක තාපදායකයි වුණාම හරි මේක තාපදායක වුණාම අපි දන්නවා පළවලට වඩා හරි තාපේ පිට වෙන්නේ පළවලට වඩා ක්‍රියකවල ශක්තිය වැඩි වුණාම හරි ඉතින් තාපදායක වුණාම මෙහෙම වෙන්නේ පළවල ශක්තිය අඩුයි ක්‍රියකවලට වඩා. එතකොට තමයි වෙන උත්තරයක් එන්නේ. පළවලගේ ක්‍රියකවලට වඩා අඩුයි. C හරි ABC තුනම හරි පහ උත්තරේ වෙන්න ඕනේ. 38 හරි ළමයි මූලික ප්‍රතික්‍රියාවක තුලිත සමීකරණය ගත්තහම අපි දන්නවා මූලික ප්‍රතික්‍රියාවක් ගත්තොත් හරි යම්කිසි මූලික ප්‍රතික්‍රියාවක් එලිමෙන්ටරි රියැක්ෂන් එකක් ගත්තොත් එයාලගේ මවුල් අණුකතාවය නැත්නම් මොලිකියුලරිටි කියලා කියන්නේ මෙන්න මේ පෙළට හරි අණුකතාවය නැත්නම් මොලිකියුලරිටි කියන්නේ පෙළට ඒතර මූලික ප්‍රතික්‍රියාවක ස්ටොයිකියෝමීටරයි පෙළයි දෙන්න සමානයි හරි එලිමෙන්ටරි එකක molecularity එකයි order එකයි සමානයි. හරි පෙළ stoichiometry හරි එතන මේකක molecularity සමාන වෙනවා stoichiometry එක සමාන වෙනවා order එකට. ඒ කියන්නේ අණුකතාවය සමාන වෙනවා පෙළ සමාන වෙනවා stoichiometryට. ඒ හරිය එතකොට අණුකතාවය ශුන්‍ය වෙන්න බෑ කියනවා. ඔය ළමයි ඒකත් හරි අණුකතාවය බිඳුව වුණොත් එහෙම ඔබ තියෙන්න බෑනේ. හරි ඒතකොට කියන්නේ පෙළ බිඳුවක් වෙන්න බෑ. පෙළ බිඳුවක් වුණොත් සමීකරණයක් තියෙන්න බැරි වෙනවා. හරි එතකොට A හරි B හරි හතර උත්තරේ. A B දෙකම හරි හතර උත්තරේ වෙනවා. නෑ ශුන්‍ය පෙළ එකක ශීඝ්‍රතාවය වෙනස් කරන්න බෑ සාන්ද්‍රණයෙන්. වෙන සාධකයක් තමයි වෙනස් කරන්න ඕනේ. හරි 39 බලන්න. ළමයි බ්‍රෝමීන් දාපුවාම මෙන්න මෙතන ඩබල් බොන්ඩ් එකක් තියෙන හින්දා බ්‍රෝමීන් ජොයින් වෙනවා. හරි බ්‍රෝමීන් බැඳුනහම ඒකේ වර්ණය නැති වෙලා යනවා. හරි ඊට පස්සේ තමයි ඕක ඒමයිඩ් එක මම ඔයාලට කලින් දීලා පෙන්නනවා. ඒමයිඩ් එකකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපුවාම ඇමෝනියා රිලීස් වෙනවා. B හරි ළමයි 2,4-DNP නැත්නම් බ්‍රේඩීස් රීජන් බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක ක්‍රියා කරන්නේ ඇල්ඩිහයිඩ් කීටෝන් විතරයි. මේකේ ඒමයිඩ් එක ඒමයිඩ් ප්‍රතික්‍රියා කරන්නේ C වැරදි. D
sodium borohydride වලින් amine හදන්න බෑ. sodium borohydride නෙමෙයි මෙතන දාන්න ඕනේ lithium aluminium hydride. D වැරදි. ඒතර AB විතරයි හරි එක උත්තරේ. හරි? AB විතරයි හරි එක උත්තරේ. තමයි ඊට පස්සේ අපෙන් අහන්නේ polymers ගැන. හරි? අපි කිව්වොත් එහෙම බහු අවයවික ගැන. හරි? එතන අපෙන් අහන්නේ ताप स्थापन बहुवचन ගැන අහන්නේ thermosetting polymers ගැන අපි දන්නවා තාප ස්ථාපනයෙම තියෙන්නේ දෙන්නයි ඒ දෙන්න තමයි phenol formaldehyde හරි bakelite වලට හරි bakelite තමයි phenol formaldehyde කියන්නේ ඒතර phenol වලින් formaldehyde එකතු වුණාම තමයි phenol formaldehyde හැදෙන්නේ आय यूरिया formaldehyde हर यूरिया formaldehyde එකතු වුණා අපිට यूरिया formaldehyde හදන්න පුළුවන් ඒ දෙක තමයි සාමාන්‍යයෙන් ඉන්නේ ඒතර A B C තමයි අපිට ගන්න පුළුවන් ඒතර A and B හරි A B දෙන්නම ගන්න පුළුවන් A and C ගන්න පුළුවන් A B උත්තරේ තියෙන්නේ එක උත්තරේ වෙන්න ඕනේ හරි A B එනවා එක උත්තරේ මේ දෙක තමයි මේ තුන් දෙනා තමයි සාමාන්‍ය එකතු වෙලා අපි සිලබස් එකේ තියෙන වලින් අපිට දෙන්නේ යූරියා formaldehyde සහ phenol formaldehyde. ඒ කියන්නේ bakelite කියන එක. හරි 41 තමයි සුක්‍රෝස් වලට සල්ෆියුරික් දාපුවම කළු පාට ඝනයක් වෙනවලු. හරි බයි කියලා දෙන්න අන්තිමට අදලස් එක එතන අපි දන්නවා ඕනම සුක්‍රෝස් ග්ලූකෝස් ඒ වගේ ඕනම එකකට සල්ෆියුරික් දැම්මොත් එහෙම මේකේ තියෙන ජලය ඔක්කොම අයින් වෙලා ගිහිල්ලා කාබන් හැදෙනවා හරි අඟුරු හැදෙනවා අඟුරු කියන්නේ කළු පාට ඝනයක් එතකොට सल्फ्यूरिक කියන්නේ ඔක්සිකාරකයක් ඔක්සිඩයිසින් ඒජන්ට් එකක් තමයි. හැබැයි මෙතන වෙන්නේ ඒක නෙමෙයි. මෙතන වෙලා තියෙන්නේ විචලනය. හරි? අපි කියනවා dehydrating properties. හරි? ඒකට dehydrate නැත්නම් විචලනය තමයි වෙලා තියෙන්නේ. වාක්‍ය දෙකම හරි වුණාට දෙවෙනි එක පළවෙනි එකට අදාළ වෙන්නේ නැහැ. හරි? සුක්‍රෝස් ග්ලූකෝස් කිසිම එකකට වෙන්නේ එතනදී ඔක්සිකරණයක් නෙමෙයි විචලනයක් වීම. ඒකට පළවෙනි එක දෙකම හරි දෙක උත්තරේ වෙන්න ඕනේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම HX දැම්මොත් එහෙම H යන්නේ මෙතනට ගිහිල්ලා මෙන්න මෙතනට තමයි ප්ලස් එක එන්නේ ළමයි. හරි මොකද අපි දන්නවා දැන් ඔය දීලා තියෙන්නේ ප්‍රාථමික කාබෝ කැටයනයක්. හරිද ප්‍රාථමික කාබෝ කැටයනයක් දීලා තියෙන්නේ. ඒතර ප්‍රාථමික කාබෝ කැටයනයක් දුන්නා නැත්නම් ප්‍රයිමරි කාබෝ කැටයනයක් දුන්නාම එතකොට ඒකට වඩා ද්විතීයික කාබෝ කැටයනයක් සෙකන්ඩරි කාබෝ කැටයන එකක ස්ටැබිලිටි එක වැඩි. එතකොට පළවෙනි එක වැරදි. එතකොට දෙවෙනි වාක්‍යයෙන් කියන්නේ ඇල්කයිල් කාණ්ඩ ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවායි කියලා මේක පැත්තට. එතකොට ඒක හරි. හරි. ඇල්කයිල් කාණ්ඩ වලින් ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. ඇල්කයිල් කාණ්ඩ ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා තමයි එයාගේ ස්ථායීතාවය වැඩි වෙන්නේ. එතකොට මෙයාගේ දෙපැත්තෙන් තල්ලු වෙන තමයි සෙකන්ඩරි කෙනෙක්ගේ ස්ථායීතාවය වැඩි වෙන්නේ ප්‍රයිමරි කෙනෙක්ට වඩා. හරිද? ඊට පස්සේ 43 H2 වල වේගයට වඩා N2 වල වේගය අඩුයි කියලා කියනවා. හරි එතන H2 වලට වඩා N2 වල වේගය average molecular speed of H2 is lower. හරි N2 වලට වඩා ඒකයි බලන්න වෙන්නේ මේක මෙතනින් C වර්ග භාගයේ මූලයෙන් තමයි බලන්න වෙන්නේ 3RT යට M අරගෙන මෙතන ආදේශ කරලා බලන්න උෂ්ණත්වයයි මෞලික ස්කන්ධය තමයි ආදේශ කරන්න තියෙන්නේ ඒක අඩුවද කියලා බලන්න තියෙන්නේ සුළු කරන්න එපා නිකන් ආදේශ කරලා බලන්න විතරයි තියෙන්නේ අපි දන්නවා ඊට පස්සේ අපිට කියනවා
average molecular speed කියන්නේ මධ්‍යන්න වේගය අනුලෝමව සමානුපාතිකයිලු T වල කියන්නේ උෂ්ණත්වයේ වර්ගමූලයට ප්‍රතිලෝමව සමානුපාතිකයි කියලා කියනවා මෞලික ස්කන්ධයේ වර්ගමූලයට. හරි? තමයි එතකොට අපි මේක ගත්තොත් එහෙම C වර්ග බාර තමයි මේ අරගන්නේ. එතකොට මෞලික average molecular speed එක මධ්‍ය මෞලික ස්කන්ධය මෙහෙමම කියලා කියන්න අපිට අමාරුයි. මොකද අපි දන්නවා මධ්‍යම මෞලික ස්කන්ධය ගත්තොත් දැන් මේ තියෙන ළමයි වර්ග මධ්‍යයන් මූල ප්‍රවේගය. හරි? මේ කියන්නේ කියන්නේ මෙතන ඉන්නේ අපිට mean root star velocity එක තමයි මේ වෙන්න තියෙන්නේ. හරි? ඒකට ඒකයි average velocity එකයි නැත්නම් වර්ග මධ්‍යයන් මූල ප්‍රවේගයයි මධ්‍යම වේගය කියන එක වෙනස් අර්ථයක් දෙකක්. හරියට මේ සමීකරණයෙන් අපි අරගත්තට අපිට හැමදෙස්සම මේකමයි මධ්‍යම වේගය කියලා කියන එක වැරදි. හරිද? එතකොට වාක්‍ය දෙකම වැරදි කියලා ගන්න එක තමයි පළවෙනි බලන්න චෙක් කරලා ආදේශ කරලා දෙවෙනි එක වැරදි කියලා තමයි ගන්න වෙන්නේ. හරිද? ඊට පස්සේ 44ට ගියාම කාණ්ඩයේ පහළට යද්දී alkaline metals කියන ළමයි කියන්නේ ශාර ලෝහ කියන පළවෙනි කාණ්ඩයට පහළට යද්දී ලේසියෙන් ඝන අයන හදන්න පුළුවන්. ඒතර ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඒක හරියි. කාණ්ඩයේ පහළට ප්‍රබල ලෝහක බන්ධන හදන්නේ නැහැ. ඒක වැරදි. අරේ විශාල වෙද්දී රේඩියස් එක වැඩි වෙද්දී ලෝහක බන්ධන වල ප්‍රබල බව අඩු වෙන එක වෙන්නේ. හරිද? එතකොට පළවෙනි එක හරි දෙවෙනි එක වැරදි. තුන උත්තරේ වෙන්න ඕනේ. තමයි cuprous chloride දාපුවහම පොතපාට අවශ්‍යයක් දෙනවා. ඒක හරි. cuprous chloride දාපුවම මෙන්න මෙහෙම Cu එකක් බඳිනවා. හරිද? ඒක හරි. ලෝහ වලින් මේ ආම්ලික හයිඩ්‍රජන් එක ඉවත් කරනවායි කියලා කියනවා. හරි? ඒතර ලෝහ වලින් අයින් කරනවා එකක් හරි. අපි ඒක නෙමෙයි මෙතනට හේතුව. හරි? ලෝහයකින් මේ අයින් කරපු නෙමෙයි කරලා තියෙන්නේ. ලෝහයකින් අයින් කරනවා නම් එහෙම හැදෙන්න ඕනේ ලවණයක්. හරි? ඒතර වාක්‍ය දෙකම හරි දෙක උත්තරේ වෙන්න ඕනේ. ලෝහ වලින් අයින් කරනවා. ඒකත් හරි. ඒතකොට දෙක උත්තරේ මොකද පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. මේ දිනේ ලෝහයකින් අයින් කරලා නෙමෙයි ළමයි. හරි. ඊට පස්සේ තමයි අපිට කියනවා සෑම ස්වයංසිද්ධ ප්‍රතික්‍රියාවම තාපදායකයි. all spontaneous reactions are exothermic කියලා. ඒක වැරදි. හැම එකක්ම delta H minus කියලා කියන්න බෑ. දෙවෙනි එකක් වැරදි. delta G සමාන වෙන්නේ delta H වින T delta S වලට. delta G සමානයි delta H වින T delta S වලට. හරිද? එතකොට අපි සයිඩ් වාක්‍ය දෙකම වැරදි. පහ උත්තරේ වෙන්න ඕනේ. 47 N2H2 දෙන්න එකතු වෙලා ඇමෝනියා හදද්දී ශක්තිය පිට වෙනවා. සමාන්තර රසායනය ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි වලදී අපි කියනවානේ මේක ඍණ අණු දෙකක ශක්තියක්. හරි ශක්තිය පිට වෙනවා. ඒක පළවෙනි එක වැරදි. ඇමෝනියා ගන්නවා නයිට්‍රික් සහ යූරියා හදන්න. ඒක හරි. ඇමෝනියා පාවිච්චි කරනවා නයිට්‍රික් සහ යූරියා හදන්න. ඒකට පළවෙනි එක වැරදි. දෙවෙනි එක හරි. හතර පිළිතුර වෙන්න ඕනේ. හරි ඔයාලා මතක ගන්න නයිට්‍රික් අම්ලය හදද්දී ඇමෝනියා වලින් NO හදලා NO ඔක්සිකරණය කරලා තමයි ඇමෝනියා ඒ නයිට්‍රික් අම්ලය හදන්නේ. තමයි ඊපස්සේ අපිට කියනවා බ්‍රෝමෝ ක්ලෝරෝ මීතේන් ගැන. හරි බ්‍රෝමීන් ඉන්න ඕනේ ක්ලෝරින් ඉන්න ඕනේ bromochloromethane. හරි. ඒතර මෙන්න මේක ගත්තාම මේක enantiomers කියන්නේ ප්‍රකාශ සමායක කියලා කියන්නේ. ප්‍රතිරූප ආයන සමායක. ඒක වෙන්න බෑ ළමයි. වෙනස් කාණ්ඩ හතරක් තියෙන්න ඕනේ. වෙනස් කාණ්ඩ හතරක් නෑ උතන. හරි enantiomers කියලා කියන්නේ එකමත් එක පතන නොවන mirror image දෙන්නේ. ඒ කියන්නේ දරපුර ප්‍රතිබිම්බ ආකාර දෙකක්. ඒක හරියි. පළවෙනි කෙනා වැරදි. මේක
ප්‍රකාශ වෙන්න නම් chiral carbon කෙනෙක් ඉන්න ඕනේ. වටේ හතර දෙනාම වෙනස් වෙන්න ඕනේ. හරි? එතකොට පළවෙනි එක වැරදි, දෙවෙනි එක හරි. තමයි අන්තිම ප්‍රශ්නේ 10 ප්‍රශ්නයක් තියෙන්නේ. අන්තිම ප්‍රශ්නේ 10 ප්‍රශ්නයක්. බේරියම් වල ද්‍රාව්‍යතාවය ජලයට වඩා ආම්ලික මාධ්‍ය අඩුයි කියලා කියන එක වැරදි. ළමයි බේරියම් ඔක්සලේට් ගත්තාම बेरियम ऑक्सलेट गत्ताම මෙන්න මෙහෙම අයන දෙකකට වෙන වෙනවා. මේක ආම්ලික වෙච්ච ගමන් මේක ආම්ලික වෙච්ච ගමන් H2C2O4 හැදෙනවා. එතකොට මේක අඩු වෙලා මේකේ ද්‍රාව්‍යතාවය වැඩි වෙන්න ගන්නවා. solubility එක වැඩි වෙන්න ගන්නවා. හරිද? එතකොට තමයි මාධ්‍ය ආම්ලික වෙද්දී medium එක acidic වෙද්දී මේක ඉස්සරහට ගිහිල්ලා හොඳට දිය වෙන එකයි වෙන්නේ. එතකොට ලෙස් ඒක තමයි වැරදි පරිම වාක්‍ය. ආම්ලික මාධ්‍ය හොඳින් දිය වෙන්න ඕනේ. හරි? ළමයි C2O4 2 minus වල conjugate acid දෙක නැත්නම් අපි කියනවා සංයුග්මක ආම්ලය මෙයා නෙමේ. හරි? C2O4 2 minus වල ආම්ලය හැදෙන්නේ H+ එකක් දුන්නාම HC2O4 minus තමයි සංයුග්මක ආම්ලය. නැත්නම් conjugate acid එක වෙන්නේ H2C2O4 නෙමේ. හරි? ඒකට වාක්‍ය දෙකම වැරදි. පහ උත්තරේ හරි ඊට පස්සේ බලන්න අපි දන්නවා ප්‍රාණික ශාක කියන වල මූලික කැටි වල තියෙන එන්සයිම් වලට පුළුවන් N2 අරගන්න ඒක හරි N2 ක්‍රියාකාරී නොවෙන්නේ ඒක දෙන ශක්තිමත් ත්‍රිත්ව බන්ධනයේ හින්දා හරි එතකොට ඒකේ වාක්‍ය දෙකම හරි වුණාට ඒකේ අදාළත්වයක් නැහැ හරි ඉතින් අදාළත්වයක් නෑ එතන ඔය නිකන් හරි විතර දෙක උත්තරේ හරි මම ඉක්මනට කරගෙන ගියා මොකද දැන් තව ක්ලාස් එකක් පටන් ගන්න දෙන්න හින්දා ඔය ටික බලලා අඩුපාඩුවක් තිබ්බොත් එහෙම අහන්න අඩුපාඩු කියන්නේ විචන ප්‍රශ්න ඔය ආයෙ පාරක් කියා දෙන්නම් හරි